ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ බිරුවට වැඩක් නැහැ. මේ වගේ ආර්ථිකය ගැන මහ ලොකු කයිවාරු ගෙවුවට වැඩක් නැහැ. අජිත් කබ්‍රල් මැතිතුමා දැන් කයිවාරු ගෙවුවා මහ ලොකුට ආර්ථිකය මෙච්චරයි කියලා. හැබැයි ඒ ආණ්ඩුවේම දයාසිරි ඇමතිතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා කයිවාරු ගෙවුවට වැඩක් නැහැ. ශ්‍රී ලංකාව ඉන්නේ මහා බරපතල ආර්ථික අර්බුදයක කියලා. ඒක තමයි ඇත්ත. එතුමාගේ කතාව තුළ ඉතා පැහැදිලිව කිව්වේ ඩොලර් නැහැ. බැංකුවල ඇත්ත කතාව වාණිජ බැංකුවල රජයේ බැංකුවල ඩොලර් නැහැ. මහ බැංකුවේ විතරයි ඔය විදේශ සංචිතයේ ඩොලර් ටිකක් තියෙන්නේ. ලොකු ආර්ථික අර්බුදයක තියෙන්නේ. මොන සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරත් ඇත්ත කතාව ඒක. මෙතුමන්ලා බලයට එනකොට කයිවාරු ගැහුවා හාල් මිල පාලනය කරනවා ගැසට් 7ක් ගහලා තිනවා මේ වෙනකොට. දැන් මොකද වෙලා තියෙන්නේ? ගැසට් පිට ගැසට් ගැහුවට හාල් මිල පාලනය කරගන්න පුළුවන් වෙලාද? නාඩු කිලෝ එක රුපියල් 120යි 130යි. සම්මා රුපියල් 140යි 160යි. කීරි සම්මා රුපියල් 200ට වඩා වැඩි. හැබැයි කිව්වේ මොකද්ද? හමුදාවේ බ්‍රිගේඩියර් දාලා දැන් ගබඩා කිරීම කරලා මාස 9කට කන්න දෙන්න අපිට හාල් තියනවා කියලා. අද මොකද තත්ත්වය? අද හාල් නැහැ. මේ හාල් අර්බුදයත් එක්ක මේ පහුගිය මැයි මාසේ 30 වෙනිදා වෙනකොට බාස්මති හාල් මෙට්‍රික් ටොන් 6000ක් ගෙන්න මේ අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගත්තා. පාකිස්තානෙන් මෙට්‍රික් ටොන් 6000ක් බාස්මති හාල් ගෙන්නන්න තීන්දුවක් ගත්තා. ටෙන්ඩර් කැඳෙව්වා. දැන් මේ අර්බුදයක් නැහැ හාල් තියනවා කියලා කියනවා. අදත් කැබිනට් ප්‍රකාශක කියනවා හාල් තියනවා කියලා. දැන් ඒ මෙට්‍රික් ටොන් 6000 ගෙන්න තීන්දුව ගත්තට පස්සේ මෙට්‍රික් ටොන් තව ලක්ෂයක් ගෙන්න පොන්නිසම්බ ලක්ෂයක් ගෙන්න ආපහු තීරණය ගත්තා. අනිත් පැත්තට කියනවා අපිට සහල් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමනම් මොකද පිටරටින් හාල් ගේන්නේ? දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතියක් යනවා. දැන් මේ ගේන හාල් වල ඒ ගොවිතැන් කරලා තියෙන කාබනික පොහොර යොදලාද? නැහැ. මේව රසායනික පොහොර වලින් ගෙනාවා. පාකිස්තානයේ කොහෙද බාස්මති දැන් කාබනික පොහොර දාලා? නමුත් ඔබතුමන්ලා දේශීය ආර්ථිකය ගැන කතා කරාට හාල් ගෙන්නන්නේ නැහැ. ඇටයක්වත් හාල් ගෙන්නන්නේ නැහැ. එහෙමයි කිව්වේ. එක හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නන්නේ නැහැ කියලා. මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙට්‍රික් ටොන් 6000ක් බාස්මති මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොන්නිසම්බා පිටරටින් ගේනවා. ඒ දේශීය ආර්ථික කතා බොරු. ඒවා නිකන් කයිවාරු විතරයි. ඒ නිසා තමයි ආර්ථිකය කඩන් වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රශ්නේදී ඉතා පැහැදිලිව ආණ්ඩුව පෙට්‍රල් 92කින් රුපියල් 39 සත 33ක බද්දක් ගහනවා. ඒ විතරක් නෙමෙයි 95න් පෙට්‍රල් 95න් 60.48ක බද්දක් ගහනවා. ඩීසල් ඔටෝ ඩීසල් වලින් රුපියල් 13ක බද්දක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකා සුපර් ඩීසල් වලින් රුපියල් 35.20ක බද්දක් තියෙනවා. දැන් ඩීසල් රුපියල් 7කින් වැඩි කරා. මෙතන 13ක බද්දක් ගහනවා. ඔබතුමාලට කරන්න තියෙන බද්ද අයින් කරන එක විතරයි. මේක හරි සරල දෙයක්. බද්ද අඩු කරන එක විතරයි. බද්ද අයින් කරන්නත් ඕනේ නැහැ සම්පූර්ණයෙන්ම. බද්ද අඩු කරපු ගමන් තෙල් මිල ස්ථායීව තියාගන්න පුළුවන්. තෙල් මිල ස්ථායී කරන අරමුදලක් ගැන කතා කරා. එදා ජනතාව රැවට්ටුවා. කෝටි 20000ක ස්ථායී කරන අරමුදලක් තියෙනවා. අපි තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුණාට අපි 7-5කින් වැඩි කරන්නේ නැහැ කියලා. අන්තිමට ගම්මන්පිල ඇමතිවරයා කියනවා එහෙම ස්ථායී කරන අරමුදලක් නැහැ. මන් දන්නෙත් නැහැ එහෙම එකක් කියලා. එතුමා ඉස්සෙල්ලම කිව්වේ එහෙම අරමුදලක් නැහැ කියලා. පස්සේ මහ බැංකුව වාර්තාවලින් මේක උපුටලා පෙන්නකොට තමයි කිව්වේ එහෙම එකක් තියෙනවා. ඒකේ සල්ලි වෙන එකකට දාලා කියලා. දැන් මේ බයිලා ගහනවා. රටේ ජනතාව රැවට්ටුවා. මේ කෝටි 20000 අරමුදලක් තියෙනවා. තෙල් මිල වැඩි වුණාට අපි වැඩි කරන්නේ නැහැ කියලා. නමුත් අද වැඩි කරලා තියෙනවා. මේ බදු මුදල් අඩු කිරීමෙන් ජනතාවට සහනය දෙන්න පුළුවන්. ගෑස් පිළිබඳව ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව ලිට්‍රෝ ගෑස් එක ගෙන්නන්නේ මෙට්‍රික් ටොන් එක මෙතුමන්ලා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව. මේ පත්‍රිකාවේ මොකද්ද මේ කියන්නේ? 5 වෙනි මාසේ 14 වෙනිදා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මුදල් ඇමතිවරයයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයයි ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලාෆ් ගෑස් ටර්මිනල් හම්බන්තොට තියෙන ඒ ලාෆ් සමාගමේ අනුබද්ධ පුංචි සමාගම 140ක් මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න. ඒක ගන්න ලිට්‍රෝ සමාගමේ. මේ කැබිනට් පත්‍රිකාවේ කියනවා ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ගන්නේ ඒගොල්ලෝ ගෙන්නන්නේ 105ට ඩොලර් 105ට. ලාෆ් සමාගම ගෙන්නන්නේ ඩොලර් 35ට. ඒ කියන්නේ 3 ගුණයක් වැඩි. ඉතින් රජයට අයිති වියත්මගේ කෙනා සභාපති අනිල් කොස්වත්ත. දැන් අනිල් කොස්වත්ත තමයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති. මෙතුමන්ලගේ ඇවිල්ලා මේවා වියත්මගෙන් මේවා ආර්ථිකය හසුරවනවා කියපු කෙනා. රුපියල් ලක්ෂ 26ක් පඩි ගන්න සභාපතිවරයා. ඒ සභාපතිවරයා ඉන්නේ ලිට්‍රෝ ගෑස් කම්පැනිය රජයේ සමාගමක් වෙලා මෙට්‍රික් ටොන් එකක් ගෙන්නන්නේ මේ වෙළඳපොළට දාද්දී ඩොලර් 105ක් වෙනවා. හැබැයි ලාෆ් සමාගම 35ට දානවා. ඉතින් ලාෆ් මේ ගෑස් ගණන් ගැන එක අහන්න දෙයක්. ඉන්ධන වලටත් වෙලා තියෙන ප්‍රශ්නෙම තමයි. අපි අහන්න කැමති මේකේ කොටස් මිලදී ගන්නකොට දැන් මේ ලාෆ් සමාගමේ ණය ගෙවන්න තමයි මේ හිලව් කරන්නේ. සල්ලි නැහැ කියනවා. අර්බුදේ කියනවා. හැබැයි මේ බංකොලොත් වෙච්ච ලාෆ් සමාගම මිලදී ගන්න ඒකේ 40ක් ගන්න එහෙම නැත්නම් අර ණය ටික ගෙවන්න උදව් කරන්න වැටිච්ච බංකොලොත් වෙච්ච ඒ තමන්ගේ යාළුවව
බේරගන්න මොකද්ද කරන්නේ? මේකට සල්ලි දාලා ඒකේ කොටස් ගන්න හදනවා. කෝටි 2200ක ණයක් තියෙනවා ලාභ සමාගම බැංකුවලට, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට, බැංකු දෙකට. එහෙම ණයක් තියෙන සමාගම ගන්නති. ලාභ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් වාර්ෂික assets, financial assets ඒ ඩික්ලරේෂන් කරලා තියෙනවා. අපි ඉල්ලනවා පාර්ලිමේන්තුවට පුළුවන් නම් දාන්න. ලාභ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් ප්‍රකාශනය දාන්න මේ පාර්ලිමේන්තුවට. ඒකේ මූල්‍ය තත්ත්වය ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරලා මේ තීන්දුව ගන්න පුළුවන් ද බැරිද කියලා තීරණය කරන්න. මොකද මූල්‍ය බලය අයිති මෙතෙන්ට. එහෙම කරන්නේ නැතුව එක එක්කෙනාගේ කොටස් තියෙන පළියට සමහර ඇමතිවරුන්ගේ මේ ලාභ් සමාගමේ කොටස් තියෙනවා. ඒවත් එක්ක මේවා මෙලදී අරගෙන බංකොලොත් වෙච්ච ආයතන බේර ගන්න හදනවා මහ ජනතාවගේ සල්ලි දාලා. ඒකෙන් තමයි ආර්ථික කඩම වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ හාල් ප්‍රශ්නේ, ඒ වගේම ඉන්ධන ප්‍රශ්නේ, ඒ විතරක් නෙමෙයි ඉන්ධන ප්‍රශ්නේ ගත්තොත් දැන් පෙට්‍රෝලියම් එක පාඩුයි කියන අච්චර පාඩුයි මෙච්චර පාඩුයි කියලා. හැබැයි IOC එක මේ අවුරුද්දට විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභයි. ඉතින් පැහැදිලිව ඒ මුදල් වාර්තාවල තියෙනවා. අර්නස්ටන් යන් ඒ විගණන සමාගමෙන් සහතික කරපු වාර්තාව තියෙනවා මන් ළඟ. මේ අවුරුද්දට විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභ උපයලා තියෙනවා IOC කම්පැනි. ඒගොල්ලෝ මේ ඉන්ධන වෙළඳපොලෙන් 5න් එකක් විතර හසුරුවන්නේ. ඉතුරු 5න් 4ම හසුරුවන්නේ පෙට්‍රෝලියම් සංස්ථාව. එහෙම වෙලා තියෙද්දි තමයි පාඩුයි කියලා කියන්නේ. ඕඩර් ප්ලීස්. දිවා භෝජනයට පෙර එතුමාගේ ඉතිරි විනාඩි 3 ලබා දීමට සභාව එකගද? හොඳයි කතා කරමු. ඉස්සෙල්ලා ඉල්ලුව ඒක තමයි අර ඕනේ නැති. හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ විතරක් නෙමෙයි. දැන් අද උදේ පවිත්‍ර ඇමතුමිය අර කොවිඩ් අරමුදල ගැන උත්තර දුන්නා. එතුමිය කිව්වා කොවිඩ් අරමුදලේ සල්ලි වලින් තවම ඇම්බියුලන්ස් ගෙනාවේ නැහැ කියලා. ඇම්බියුලන්ස් ගේන්න හමුදාව දැන් මූලික කටයුතු කරමින් තියෙනවා කියලා. හැබැයි පහුගිය දවස්වල මුළු රටම දැක්කා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරපු නිවේදනයේ කොවිඩ් අරමුදලේ එකතු වෙච්ච සල්ලි වලින් 23%ක් වියදම් කරලා තියෙනවා ඇම්බියුලන්ස් ගෙන්නන්න වියදම් කරා කියලා තිබුණා. ඒකේ ඇම්බියුලන්ස් එක වටිනාකම රුපියල් ලක්ෂ 194ක් කියලා සඳහන් වෙලා තිබුණා. ඒ ඇම්බියුලන්ස් ගාන ඇම්බියුලන්ස් වලට යන වියදමෙන් බෙදුවම එක ඇම්බියුලන්ස් එකක් රුපියල් ලක්ෂ 194ක් කියලා තිබුණා. දැන් ඒක ඉතා පැහැදිලිව ජනාධිපති මාධ්‍ය ඒකකෙන් නිකුත් කරපු නිවේදනය, ඒ නිවේදනය අනුව කිව්ව ඇම්බියුලන්ස් ගෙන්නන්න සල්ලි වියදම් කරා කියලා. ඒක අනුව තමයි 123ක වියදම් වාර්තාවක් දැම්මේ. හැබැයි දැන් අද ඇමතිතුමිය කිව්වා තවම ඇම්බියුලන්ස් ගේන්න ප්‍රොකියුමන්ට් එකක් හදලා නැහැ. ඒක හදන්නේ හමුදාවෙන් කියලා. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සම්පූර්ණ ජනතාව රැවට්ටීමක් නේද? දැන් මේ ජනතාව දීපු සල්ලි ටික ආණ්ඩුවේ එකතු කරපුවා නෙමෙයි. ජනතාව පරිත්‍යාග කරපු සල්ලි මේ ඊටුක මරමුදලේ තියෙන්නේ. ඒකත් වංචා කරනවා, ඒකත් හොරා කරනවා, ඒක හොරා කරලා බොරු කරලා ජනතාව රවට්ටනවා. එතනත් කරේ සම්පූර්ණ රැවට්ටීමක් ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ කොරෝනා නිසා විපතටපත් වෙච්ච දයසිරි ඇමතුමත් මතු කරා මේ ලීසින් ක්‍රමයේ යටතේ වාහන ගත්ත අය, ඒ වගේම බැංකු වලින් ණය ගත්ත අය ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. අද සංචරණ සීමා දාලා බැංකු ඇරලා, හැබැයි කඩ වහලා, රෙස්ටොරන්ට් වහලා, එතකොට බැංකුවෙන් නියෝග කරනවා ණය ගෙවන්න, පොලිය ගෙවන්න. විනාඩි 2යි මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තේ විශාල අර්බුදයක් වෙලා තියෙනවා. මේ නිකුත් කරන පොලියටත් පොලිය ගෙවන්න වෙලා තියෙන්නේ. 11 මේ පොලිය අය කිරීම කියන එක අන්තිම අසාධාරණ ක්‍රමයක් වෙලා තියෙන්නේ. ලීසින් කම්පැනි ලාභ වෙලා තියෙනවා අසීමිත විදියට. හැබැයි මේ ලීසින් ක්‍රමයට ණය ගත්ත අය මේක ගෙවා ගන්න බැරුව, වාරිකය ගෙවා ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා මේක මහ බැංකුව දන්නවා. අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතුමා දන්නවා. සාකච්ඡා කරලා තිනවා. තාම උත්තර නැහැ. නිකන් සහන දෙනවා කියනවා. සහන කාලේට මොකද්ද කියලා මාස 10ක සහනයක් දෙනවා නම් ඒ කාලය තුල කැපිටල් එකටත් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා. ඉන්ට්‍රස්ට් එකටත් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා. පොලියටත් පොලියක් ගන්නවා. ණය තුනක් වෙනවා එතකොට. මුලින් ගත්ත ණයට එක පැත්තකින් පොලිය අය කරනවා. ඊට පස්සේ සහන කාලය තුල තියෙන වාරිකයට, ඒ වාරිකයේ තියෙන කැපිටල් එකටත් පොලිය ගන්නවා. ඒකේ තියෙන වාරිකයේ තියෙන ඉන්ට්‍රස්ට් එකටත් පොලිය ගන්නවා. පොලි තුනක් එකතු වෙනවා. මේකත් එක්ක ණය තුනක් වාරික තුනක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අසාධාරණ වහම වෙනස් කරලා සාධාරණීෂ්ඨ කරන්න. ඒ වගේම තමයි මේ බැරිකම, මේ කොරෝනා තත්ත්වයේ ඇතුලේ ආණ්ඩුවේ තියෙන අසමත්කම වහගන්න දැන් බලහත්කාරය පාවිච්චි කරනවා. බලහත්කාරය පාවිච්චි කරලා තමයි ග්‍රාම සේවකරුන්ට, සෞඛ්‍ය සේවකයන්ට, පළාත් පාලන නිලධාරීන්ට
බලධාරීන්ට සියලු දෙනාම රාජකාරී අත්‍යවශ්‍ය කරලා තියෙනවා. දහසක් ප්‍රශ්න තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ, දහසක් ප්‍රශ්න තියෙනවා ග්‍රාම සේවක මහතුරුන්ට, PHI මහතුරුන්ට. පහුගිය දවස්වල මේ ප්‍රශ්න වෙනුවෙන් ඒ හඩක් නැගුවා. දැන් මොකද ආණ්ඩුව කරන්නේ? මේ කොරෝනා වලට මුවා වෙලා ඒක දඩමීමා කරගෙන අත්‍යවශ්‍ය සේවා කියලා ගැසට් ගහලා අද මේ ගැසට් දෙකක් තියෙනවා. ඒවා අත්‍යවශ්‍ය සේවා කියලා බලහත්කාරයෙන් වැඩ ගන්න. ඒ අයගේ තියෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්, මූලික අවශ්‍යතාවයන් ඒකට උත්තර සපයලා නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගැසට් දෙක පිළිබඳව අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද බලහත්කාරයෙන් වැඩ ගන්න බෑ. ඒ අයගේ වෘත්තීය අයිතිවාසිකම් තියෙනවා. අද සමහර හෙදියන් මාරු කරනවා ICU යුනිට් එකට, කොතලාවල ඒකකට හොස්පිටල් එකට මාරු කරනවා. හැබැයි පැහැදිලිව පුංචි අවබෝධයක් තියෙනවා. ඒ ICU යුනිට් එකේ කවුරු හරි නර්ස් කෙනෙක් වැඩ කරද්දී එයාට ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් අත්‍යවශ්‍යයි. එවැනි ප්‍රතිකාර ශල්‍ය කර්මයක් කරන ඒකකයක වැඩ කරලා තියෙන්න ඕනි. නමුත් නර්සස්ලා මාරු කරනවා එහෙම පුහුණුවක්වත් නැති අය. ඒ නිසා ඒවා පිළිබඳව කතා කරාම අත්‍යවශ්‍ය සේවා කියලා මේ ගැසට් ගහලා දැන් එයාට ඉතින් මෙහාට කතා කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ග්‍රාම සේවක මහතුරුන්ට සහ මේ නම් කරලා තියෙන මේ උපලේඛනේ නම් කරලා තියෙන ඒවා අත්‍යවශ්‍ය සේවා කියලා බලහත්කාරයෙන් වැඩ කරගෙන ඒ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරලා යට කරන හදනවා. ඒකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය, විශේෂයෙන්ම කොරෝනා අර්බුදකාරී තත්ත්වය පාවිච්චි කරලා රටේ ජනතාව මර්ධනය කරන්න හදන උත්සාහයත් අපි ඉතාම පිළිකුලින් උතු හෙලා දකින්න. අපි දැක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරු කොතලාවල විශ්වවිද්‍යාලයේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ හදන්න පනතක් ගේනකොට ඒකට විරුද්ධව තමන්ගේ සාමකාමී විරෝධතාවය දක්වනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පිළිරුව පමෙක් විදිහට පාරගෙන ගිය එක, ඒකට කෝප වෙච්ච ආණ්ඩුවේ පොලිසිය ගිහිල්ලා පහර දීලා අමානුෂික සිද්ධියක් ඇති කරා. ඒකෙන් මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ආණ්ඩුවේ බැරිකම, නොහැකියාව, අසමත්කම මේක වහගන්න මර්ධනය පාවිච්චි කරනවා. ඒ නිසා මර්ධනය මේකට උත්තරයක් නෙමෙයි කියන එකත් අවධාරණය කරමින් මානතර වෙනවා.